teach me online වැඩසටහනත් එක්ක අද අපි කතා කරන්න හදන්නේ 11 ශ්‍රේණිය 6 වෙනි පාඩම ද්විපද ප්‍රකාශන කියන පාඩම. ඉතින් 6 වෙනි පාඩම බලන ඔබ පෙර පාඩම් පහම බලලා ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ පාඩම් පහේ වගේම අපි මෙහිදී අලුත් දෙයක් සාකච්ඡා කරන්න තමයි මෙහිදීත් අරමුණ වෙන්නේ. මෙහිදීත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා පාඩම සාරාංශගතකරණයක් කරලා ඒත් එක්කම අභ්‍යාසයන් ටික සාකච්ඡා කරන්න. Teach me online කියන්නේ ලංකාවේ ඔන්ලයින් ටියුෂන් කලාව හඳුන්වා දුන් කණ්ඩායම. ඉතින් මෙහිදීත් අපි බලාපොරොත්තු වෙනවා ඔබේ කාලය ධනය ශ්‍රමය සියල්ල ඉතිරි කරලා ඔබේ දෙපා වලටම අන්තර්ජාලය තුලින් අධ්‍යාපනය ගෙනීමේ වැඩසටහන නිර්මාණය කරන්න. ඉතින් අපි දැන් අද පාඩම ගැන කතා කරද්දී එහිදීත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ තේමාවම තමයි. ඒ තේමාව යටතේ අපි කතා කරමු ද්විපද ප්‍රකාශන කියන පාඩම. ඉතින් මෙම පාඩම ඉගෙනීමෙන් ඔබට ද්විපද ප්‍රකාශනයක ගණායිතයක ප්‍රසාරණය කිරීමට හැකියාව ලැබෙනවා කියලා විස්තර කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔබට මතක් වෙනවා ඇති මේ වගේ දෙයක් ඉගෙන ගත්තා නේද? එහෙනම් මෙහි මතකයක් තියෙනවා නේද කියලා. ඒකම තමයි පුනරේෂණ අභ්‍යාසයෙන් පෙන්눔 කරලා තියෙන ඔබ 10 වසරේදී ඉගෙනගත්තු දේ මොකද්ද? ඒ 10 වතුර ඉගෙනගත්තු දේ නැවත මතක් කරගෙන අපි දැන් 11 වසරේදී අලුත් දෙයකට එන්නේ කොහොමද කියලා පාඩමේ මග සකසඳලා තියෙනවා පුනරේෂණ අභ්‍යාසය තුලින්. පුනරේෂණ අභ්‍යාසයේ මෙහෙම අපිට පෙන්눔 කරලම තියෙනවා. ඒදන බීගේ ප්‍රසාරණය සහ ඒරින බීගේ ප්‍රසාරණය මතක් කරගන්න අභ්‍යාසයක් දීලා තියෙනවා. ඔබට සමහර විට දැන් මතක නැතුව ඇති 10 වසරේදී මොකද්ද ඒ ද්විපද ප්‍රකාශනයකදී අපි ඒදන බීගේ ප්‍රසාරණයක් සමාන ඒදන බීගේ වර්ගයේ ප්‍රසාරණයක් සහ ඒරින බීගේ වර්ගයේ ප්‍රසාරණයක් ගැන කතා කරේ කොහොමද කියන ඔබට මතක නැතුව ඇති. ඒ මතක් කරන්න මම මෙහි යම්තාක් දුරට සාකච්ඡාවක් කරන්නම් පුනරේෂණ අභ්‍යාසයට අදාළව. නමුත් ඔබට තව දුරටත් මෙහි අධ්‍යයනයන් කරන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් අපේ Teach Me Online වැඩසටහන යටතේම 10 ශ්‍රේණියට ගිහිල්ලා 10 ශ්‍රේණියේදී අදාළ ඒ පාඩම තෝරාගෙන නැරඹීමෙන් හොඳ අධ්‍යයනයක් කරගන්න. ඉතින් අපි සාරාංශගතව කතා කරමු මොකද්ද මේ ඒතන බීගේ වර්ගය ප්‍රසාරණය කොහොමද කරේ කියලා. ඒතන බීගේ වර්ගයේ ප්‍රසාරණය කරනවා නම් අපි ප්‍රථමයෙන්ම කරේ ප්‍රථමයෙන් ඉන්න එක්කෙනා වර්ගපදයක් විදියට ලියලා එකතුවක් විදියට ලියනවා. මෙතන එකතු කිරීම නම් එකතුවක් විදියට ලියනවා. මෙන්න දෙදෙනාගේ ගුණිතය දෙකින් වැඩි කරලා. ඉතින් ඒ මෙන්න දෙදෙනා කියන්නේ AB දෙකින් වැඩි කරාම 2යි AB කියලා ලියන්න පුළුවන්. එකතු කරනවා නැවතත් B වල වර්ගයට. A වර්ග දන 2යි AB දන B වර්ග. හරි. ඒ විදිහටම කතා කරද්දී ඒ ධන B ගැන කියනවා නම් ඒ ඍණ B ගැනත් අපි තරමක් කතා කරමු. ඒ ඍණ B වලත් ප්‍රසාරණයක් තියෙනවා. ඉතින් ඒ ඍණ B ගේ ප්‍රසාරණය ගැන කතා කරනවා නම් පෙර පරිදිමයි පළමු පදයේ වර්ගය. හැබැයි ඍණ තිබ්බොත් මෙතනින් ඍණ දෙවතාවක් AB එකතු කිරීම අවසාන පදයේ වර්ගය B වර්ගය. හොඳින් මතක තියාගන්න ධන තිබ්බත් ඍණ තිබ්බත් මේ අවසාන පදය ධනම තමයි. වෙනසකට කියලා වෙනසක් වෙන්නේ මේ මෙතන 2යි AB කියන පදයේ සංගුණකය එහෙම නැත්නම් ලකුණ ධන වෙනවා. මෙහි ලකුණ ඍණ වෙනවා. අන්න ඕක තමයි වෙනසකට අපිට කතා කරන්න තිබ්බේ. පුනරේෂණ අභ්‍යාසය යටතේත් අපිට ඔන්න ඔය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඔබට ඒ හොඳින් තේරුම් ගැනීම සඳහා මා එකක් දෙකක් කරලා පෙන්නන්න. හොඳින් තේරුම් ගැනීමට. ඉතින් A වර්ග ධන 2යි AB ධන B වර්ග. මෙතන A වර්ග ඍණ 2යි AB ධන B වර්ග. C කොටස කිව්වොත් x ධන 2 වර්ගය කියලා කියන්නේ x වර්ග ධන 4යි x ධන 4. මෙතන A වර්ගය. ඒ වගේම 4ක් 4 16යි 4 වරක් s 4යි x දෙකෙන් ගුණ කරාම 8යි x. ඒ වගේම ධන x වර්ගය කියලා ලියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන මේ අභ්‍යාසය පුරාවටම එකම සිද්ධාන්තය තියෙන්නේ ඒතන b සහ ඍණ b ගේ වර්ගයන් කතා කරද්දී පෙර පදයේ වර්ග කරනවා. ඒ වගේම පද දෙකේ ගුණිතය දෙකෙන් ගුණ කරලා දානවා. අවසාන පදයට වර්ග කරනවා. ඉතින් මේ ප්‍රසාරණය කරන්න කියලත් අපිට වෙන්නුම් කරලා තියෙන්නේ ඒකම තමයි. මම ඔබේ පහසුව සඳහා 2m ධන 3 ප්‍රසාරණය කරලා පෙන්නන්නම්. ධන 3 වර්ගය. ඉතින් 2m වල ප්‍රසාරණය 2m ධන 3 වර්ගයේ ප්‍රසාරණය කරාට පස්සේ පළමු පදයේ වර්ගය වන 4යි m වර්ග එහෙම්ම ලියලා එකතු කිරීම දෙවරක් 3 6යි 6යි m දෙකකින් වැඩි කරාම 12යි m කියලා ලියලා එකතු කිරීම 3 වර්ගය 9යි කියලා ලියන්න පුළුවන්. ඉතින් ඒක තමයි කතා කරන්න තිබ්බේ. ඒ වගේම අපි 10 ශ්‍රේණියද මතක ඇති යම් කිසි ද්විපද ප්‍රකාශන වර්ගායතයක් ලෙස ලිවීමෙන් පහත දැක්වෙන එක එකගේ වර්ගයන්
සාකච්ඡා කරන්න පුළුවන් වුණා. ඉතින් පහසුවක් සඳහා මම මේ 103 වර්ගය ප්‍රසාරණය කරලා පෙන්නන්නම්. එහෙනම් මෙතන 103 වර්ගය ලියලා පෙන්නන්නම් ඔය වර්ග ප්‍රකාශනයක වර්ග ආයතයක් ලෙස. 103 මම ලියනවා 100 එකතු කිරීම 3 කියලා. ඒක කිසිදු වැරද්දක් නැහැ. 100ට 3ක් එකතු කරාම 103 එන නිසා. මම වෙන වෙනම වර්ග කරනවා නම් 100 වර්ගය ධන 3 වරක් 100 300යි. ඒක දෙකෙන් ගුණ කරාම 600යි. ඒ වගේම 3 වර්ගය 900යි. 100 වර්ගය කියලා කියන්නේ 100යි. තවත් ආයි බිංදු දෙකක් ලියවිය යුතුයි. මොකද බිංදු 4ක් එන නිසා. ධන 600 ධන 900. ඉතින් මේවන් එකතු කරනවා නම් 10609ක් විදියට අවසාන පිළිතුර ලියන්න පුළුවන්. ඉතින් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද අපිට යම්කිසි ප්‍රකාශනයක වර්ගය පහසු නම් ගන්න මෙන්න මේ වර්ගායතයක් ලෙස ලිවීමෙන් පහසුවෙන්ම ඒ වර්ගය හොයාගන්න පුළුවන් කියලා තේරුම් ගත්තා. ඉතින් ඔන්න ඕක තමයි අපි 10 ශ්‍රේණියේදී අපිට ඉගෙන ගන්න තිබ්බේ. ඒ මතකයත් එක්ක අපි දැන් යමු අලුත් පාඩමට අලුත් කොටසට 11 ශ්‍රේණියේදී කතා කරන්න තියෙන මාතෘකාව ගැන. ඉතින් අපි A ධන B ගේ වර්ගය කතා කරා නම් දැන් අපිට තියෙනවා A ධන B ගේ ඝනයක ප්‍රසාරණයක් කතා කරන්න. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද A ධන B ගේ ඝනයක් කතා කරන්නේ කියලා. හොඳයි එහෙමනම් අපි දැන් බලමු x ධන y ගේ සම්පූර්ණ ඝනයක ප්‍රසාරණයක් අරගෙන x ධන y ගේ සම්පූර්ණ ඝනයක ප්‍රසාරණයක් අපිට ලියන්න පුළුවන් නේද? x ධන y වතාවක් x ධන y ගේ වර්ගය කියලා. මොකද මේ නිරූපණය වෙන්නේ නැවතත් x ධන y ගේ ඝනයක් නිසා. ඉතින් අපිට එහෙම ලියන්න පුළුවන් නම් එයා මම මේ විදිහට ලියලා බලන්නම්. x ධන y වතාවක් x ධන y ගේ ප්‍රසාරණය අපි දන්නවා. එහෙනම් x වර්ගය ධන 2xy ධන y වර්ගය කියලා අපි දන්නවා. හරි. එහෙමනම් දැන් තියෙන්නේ පද දෙක ගුණිතයක්. එයා අපි ගුණ කරලා බලමු කොහොමද මෙයා එන්නේ කියලා. එහෙනම් මෙයාගෙන් ගුණ කිරීමත් මෙයාගෙන් ගුණ කිරීමත් මෙයාගෙන් ගුණ කිරීමත් අවශ්‍යයි. ඒ වගේම මේ පදය මෙයාගෙන් මේ පදය මෙයාගෙන් මේ පදය මෙයාගෙන් වරහන් සහිත පද ගුණ කිරීමේදී අපි එහෙම දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. x ගෙන් ගුණ කිරීමෙන් x ඝනය ලැබීමත් එකතු කිරීම 2x වර්ග y ලෙස ලැබීමත් එකතු කිරීම xy වර්ග ලෙස ලැබීමත් ඔබට පෙන්වන්න කරනවා ඇති. නැවතත් මෙම පදයෙන් අපිට ලැබෙනවා ධන x වර්ග y ධන 2xy වර්ග ධන y වල ඝනය කියලා. ඉතින් මේ පද ටික තවදුරටත් සුළු කරලා බලමු. මේ පද ටික සුළු කරාට පස්සේ මට x ඝන පදේ හැම ලියන්න පුළුවන් x වල ඝනය කියලා. ඒ වගේම x වර්ග y ධන x වර්ග y කියලා කියන්නේ ඊතර දෙක ධන එකයි කියන්නේ 3යි. 3යි x වර්ග y කියලා ලියන්න පුළුවන්. එකතු කිරීම 3යි y වර්ග x එකතු කිරීම y වල ඝනය කියලා ලියන්න පුළුවන්. එහෙමනම් යම් කිසි කෙනෙක්ට අවශ්‍ය නම් මෙන්න මේ ප්‍රකාශනය අපිට පැහැදිලිව පෙන්වන්න කරලා තියෙනවා. x ධන y ගේ සම්පූර්ණ ඝනය ප්‍රකාශනය එකපාරින් ලියන්න අවශ්‍ය නම් x වල ඝනය ධන 3 වතාවක් x වර්ග y ධන 3 වතාවක් xy වර්ග ධන y ඝනය කියලා ලියන්න පුළුවන්. එතකොට ඝනයන් දෙක අවසාන සමුලට එද්දී 3 වතාවක් x වර්ග y 3 වතාවක් y වර්ග x කියන එක තමයි මේ පෙන්වන්න කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඒක තමයි අපිට මේ සාකච්ඡා කරන්න තිබ්බේ. තව දුරටත් විස්තර කරලා තියෙනවා නම් m ධන n වලටත් විස්තර කරලා තියෙනවා. m ඝනය ධන 3යි m වර්ග n ධන 3යි mn වර්ග ධන n ඝනය කියලා මේ විස්තර කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් x ධන y ගැන කතා කරා x ධන y ගැන කතා කරමු. x ධන y ගේ ඝනයේ ප්‍රසාරණයක් තමයි දැන් තියෙන්නේ. ඉතින් ධන ඍණ වෙනස් වෙන තැන එකම තැන තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ධන ඍණ ආකාරයට හොඳට මතක තියාගන්න. ධන ඍණ ආකාරයට ධන ඍණ ආකාරයට අන්න එක ආකාරයට මතක තියාගන්න. එතකොට x ඍණ y ගේ ඝනයේ ප්‍රසාරණය ඝනය ගැන කතා කරද්දී අපි මේ කියන්න පුළුවන් x වල ඝනය ඍණ x වර්ග y ධන සම වෙන 3x වර්ග y ධන 3යි
y වර්ග x ඍණ y වල ඝනය කියලා ලියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මේ ගැන කතා කරන්න තිබ්බේ. ඉතින් x ධන y ගේ ඝනයත් x ඍණ y ගේ ඝනයත් ප්‍රසාරණය ඒ විදිහට වෙද්දී 6යි එක අභ්‍යාසය අපි කරලා බලමු කොහොමද හොඳින්ම මේ සම්බන්ධව තේරුම් ගැනීමක් කරගන්නේ කියලා. ඉතින් අපිට තියෙනවා x ධන 3 ප්‍රසාරණයක් පෙන්눔 කරලා. x ධන 3 ප්‍රසාරණය අපිට හිස්තැන් පුරවන්න විතරයි ඉතිරි කරලා තියෙන්නේ. ඉතින් x ධන 3 ප්‍රසාරණය ගැන කතා කරනවා නම් x වල ඝනය ධන 3 වතාවක් x වර මම උඩින් ලියලා තියන්නම්. ඇත්තරම a ධන b ගේ ප්‍රසාරණය සහ a ඍණ b ගේ ප්‍රසාරණය a ධන b වල ඝනයේ ප්‍රසාරණය ලියනවා නම් අපිට ලියන්න පුළුවන් a වල ඝනය ධන 3යි a වර්ග b ධන 3යි ab වර්ග ධන b වල ඝනය කියලා. තවත් විදියකින් කියනවා නම් a ඍණ b ගේ ඝනය ප්‍රසාරණය අහනවා නම් a වල ඝනය ධන සමාන ඍණ 3යි a වර්ග b ධන 3යි b වර්ග a ඍණ b වල ඝනය කියලා ලියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දෙක භාවිතයෙන් අපි මේ ටික හදන්න සූදානම් වෙමු. ඉතින් මෙතනදී කතා කරන්නේ විදියත් එක්ක x ධන 3ේ ඝනය ගැන කතා කරද්දී x වල ඝනය 3 වතාවක් මේ දෙන්නගේ ගුණිතය. ඉතින් 3 වරක් 3 9යි 9යි x වර්ග කියලා මෙතනින් ලියන්න පුළුවන්. ධන මෙතනත් එහෙමයි 3 වරක් 3 වතාවක් 3 වර්ගය 9යි 9 වරක් 3 27යි x කියලා මේ හිස්තැනට ලියන්න පුළුවන්. ධන 27 කියලා ලියන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මෙතනටත් එන්න තියෙන්නේ. y වල ඝනය ධන 3 වතාවක් y වතාවක් 2 ධන y වල වර්ගයේ වතාවක් 2 ධන 3 වතාවක් y වතාවක් 2 වර්ගය 4යි ධන 2 ඝනය. ඉතින් මේක විස්තර කරලා තියෙනවා නම් මේ කොටුව තමයි අපෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒතර මේ කොටුව කියලා කියන 4 වරක් 3 12යි y වල ඝනය සමාන 2 ඝනය කියලා කියන්නේ 8යි. 8 කියලා තමයි මෙතන දාන්නේ. හරි. ඒ විදිහටම a ඍණ 5 ඝනය. a ඍණ 5 ගැන කතා කරද්දී a වල ඝනය ඒ විදිහට ඇවිල්ලා a වල ඝනය. ඉතින් මේ පදය ගුණ කරලා මෙතෙන්ට දාමු. 5 වරක් 3 15යි ඍණ 15යි a වර්ග. ඍණ තියෙනවා කොහොමත් 15යි a වර්ග. ධන ඍණ 5 වර්ගය අපිට දාන්න වෙනවා ධන කියලා 5 වරක් 5 25යි 25 වරක් 3 75යි a කියලා මෙතෙන්ට දාන්න පුළුවන්. ඍණ 125. මේ ගැන කතා කරොත් 3 ධන t ගේ ඝනය. ඉතින් 3 ඝනය අපිට මෙහෙම ලියන්න පුළුවන් 3 ඝනය ධන 3 වතාවක් 3 වර්ගය t 3 වතාවක් 3 වතාවක් t වල වර්ගය t වල ඝනය කියලා. ඉතින් 3 වර්ගය 9 හැම දාලා ධන මෙතෙන්ට එනවා අවසාන පදයේ වෙන මෙන්න මේ පදයේ 3 වරක් 3 9යි t වර්ග කියලා 9යි t වර්ග ධන t ඝනය කියලා. ඉතින් x ඍණ 2 සම්පූර්ණ ඝනය ගැන කතා කරද්දී x වල ඝනය අඩු කිරීම තුන x ඝනය ධන 3 වතාවක් x වල වර්ග වතාවක් ඍණ 2 ධන 3 වතාවක් x වතාවක් ඍණ 2 වර්ග ධන 2 ඝනය කියලා ලියන්න පුළුවන්. ඉතින් මේ ගැන කතා කරද්දී x වල ඝනය ඍණ අපිට ලියන්න පුළුවන් මෙයා 2 වරක් 3 6යි 6යි x වර්ග ධන 12යි x ඍණ
දෙකේ තුන්වෙනි බලය කියලා කියන්නේ 8යි. ඔන්න ඔය විදිහට තමයි මෙයාව පුරවන්න තිබ්බේ. ඉතින් දැන් අපි ප්‍රසාරණය කරලා බලමු m ධන 2 වර්ගයත් කොහොමද ඒ ටික වෙන්නේ කියලා. ඉතින් අපි m ධන 2 ඝනය තුන්වෙනි බලය m ධන 2 තුන්වෙනි බලය කියලා ලියන්නම්. එයා මම ප්‍රසාරණය කරලා බලන්න. මුල් පදයේ වර්ගය m සමාන ඝනය m ඝනය ධන 2m වර්ග ධන 4m ධන 8 කියලා ලියන්න පුළුවන්. x ධන 4 වර්ග සමාන ඝනය සමානයි x වල ඝනය ධන 4x වල වර්ගය ධන 16x ධන 4 තුන්වෙනි බලය 4ක් අතර 16යි 16ක් අතර 64යි කියලා ලියන්න පුළුවන්. හරි. අපි b ඍණ 2 වර්ගය බලමු. b ඍණ 2 සම්පූර්ණ ඝනය. b ඍණ 2 සම්පූර්ණ ඝනය බැලුවොත් b වල ඝනය අඩු කිරීම 2b වර්ග එකතු කිරීම 4b එක සමාන අඩු කිරීම දෙකේ ඝනය කියන්නේ 8යි කියලා ලියන්න පුළුවන්. t ඍණ 10 ඝනය. t ඍණ 10 ඝන බලය ගැන කතා කරොත් t වල ඝනය අඩු කිරීම 10යි t වල වර්ගය එකතු කිරීම 100යි t අඩු කිරීම 1000. p ධන 5 ධන p ගේ ඝනය 5 ධන p ගේ ඝනය ගැන කතා කරද්දී 5 ඝනය යන්නේ 125යි ධන 25යි p ධන 5යි p වර්ග ධන p ඝනය කියලා ලියන්න පුළුවන්. හොඳයි. අපි බලමු ඊළඟ එක 6 ධන k ගේ ඝනය 6 ධන k ගේ සම්පූර්ණ ඝනය 6 ධන k ගේ සම්පූර්ණ ඝනය මට ලියන්න පුළුවන් 6 ඝනය 6 වරක් 6 36යි 36 වරක් 6 අපිට 216ක් කියලා ලියන්න පුළුවන් 216 ධන 36යි k ධන 6යි k වර්ග ධන k ඝනය කියලා ලියන්න පුළුවන්. 1 ධන b ගේ ඝනය 1 ධන b ගේ ඝනය ලිව්වට පස්සේ අපිට ලියන්න පුළුවන් 1 ඝනය ධන 3යි b ධන 3යි b වල වර්ගය ධන b වල ඝනය කියලා. හරි. 2 ඍණ p වල ඝනය ගැන කතා කරොත් 2 ඍණ p වල ඝනය සමාන වෙනවා 2 ඝනය වෙන 8ට අඩු කිරීම 3 වතාවක් 2 වර්ගය 4යි 4 රත් 3 12යි p එකතු කිරීම 3 වතාවක් 2 6යි p වර්ග ධන p වල ඝනය කියලා ලියන්න පුළුවන්. 9 ඍණ t වල ඝනය ගැන කතා කරොත් 9 ඍණ t වල ඝනය කියන්නේ 9 ඝනය නම්බර 9 81යි 81 කරක් 9 729යි. අඩු කිරීම 9 වර්ගය 81යි 81 ඒවා 3ක් 243යි t ධන නම්බර 2 18යි නම්බර 3 සමාන 27යි t වල වර්ගය ධන සමාන
ඍණ t වල ඝනය කියලා ලියන්න පුළුවන්. ඒ විදිහටම අපි ඉතුරු ටිකත් බලමු. මම මේ වගේ ප්‍රකාශනයක් කරන් බලන්නම්. 3x ධන 4y වල සම්පූර්ණ ඝනය. එහෙමනම් මෙම ප්‍රකාශනයේ සම්පූර්ණ ඝනය වන 3 වරක් 3 9යි 9 වරක් 3 27යි x වල ඝනය එකතු කිරීම මෙයාගේ වර්ගය 9යි x වර්ග 4ෙන් ගුණ කරාම 9 වරක් 4 36යි x වර්ග y එකතු කිරීම මෙයාගේ වර්ගය මෙයා වර්ග කරාම 4ක් 4 16යි y වර්ග 3ෙන් ගුණ කරාම 48යි xy වර්ග ධන 16යි තමයි න 4ක් 3 64යි 4ක් 4 16 16ක් 4 64යි y වල ඝනය කියලා ලියන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි අපිට සාකච්ඡා කරන්න තිබ්බේ ඔය යටතේ. අපි තව තුන්වෙනි අභ්‍යාසයටත් ගිහිල්ලා බලමු. තව දුරටත් පද දෙකක් ඝනයකින් ප්‍රසාරණය කරාට පස්සේ කොහොමද වෙන්නේ කියලා. පහත දැක්වෙන එක් එක් වීජීය ප්‍රකාශනයේ දෙපද ප්‍රකාශනයක ඝනායිතයක් ලෙස ලියා දක්වන්න කියලා දැන් කියනවා. ඉතින් දැන් අපි බලමු a ධන a ඝනය ධන 3යි a වර්ග b ධන 3යි a b වර්ග ධන b ඝනය. අපි දන්නවා කොහොමද මේ තියෙන්නේ a ධන b ගේ සම්පූර්ණ ඝනයක් කියලා. මෙයා ගැන කතා කරනවා නම් මේ තියෙන්නේ x ධන 2 සම්පූර්ණ ඝනයක් කියලා. මෙයා ගැන කතා කරනවා නම් මේ තියෙන්නේ 1 ධන x ගේ සම්පූර්ණ ඝනයක් කියලා. මේ ගැන කතා කරනවා නම් මේ තියෙන්නේ c ඍණ d ගේ සම්පූර්ණ ඝනයක් කියලා. මේ ගැන කතා කරනවා නම් මේ තියෙන්නේ y ඍණ 36 කියලා කියන්නේ 6 ඝන මූලය නිසා. ඒ කියන්නේ 6 වරක් 36 36 වරක් 6 216 නිසා y ඍණ 6 සම්පූර්ණ ඝනය කියලා ලියන්න පුළුවන්. මේ ගැන කතා කරොත් 64 කියලා කියන්නේ 4 ඝනවෙනි බලය ඍණ x වල සම්පූර්ණ ඝනය කියලා ලියන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. රූපයේ දැක්වෙන්නේ පැත්තක දිග ඒකක a ධන 5 බැගින් වූ ඝනකයකි. එහි පරිමාව සඳහා ප්‍රකාශනයක් ලියා එම ප්‍රකාශනය ප්‍රසාරණය කර දක්වන්න කියලා කියනවා. ඉතින් රූපයේ දැක්වෙන්නේ පැත්තක දිග a ධන 5 බැගින් වූ ඝනකාභයක්ලු එහි පරිමාව සඳහා ප්‍රකාශනයක් ලියලා එම ප්‍රකාශනය ප්‍රසාරණය කර දක්වන්න කියලා කියනවා. හරි. අපි දන්නවා ඝනකාභයක ඝනකයක පරිමාවක් නම් අවශ්‍ය දිග පළල උස ගුණිත කිරීමෙන් ප්‍රමාණවත් වෙනවා කියලා. ඉතින් දිග වෙනුවට a ධන 5 දාන්න පුළුවන්, පළල වෙනුවට a ධන 5 දාන්න පුළුවන්, උස වෙනුවටත් a ධන 5 දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ a ධන 5 සම්පූර්ණ ඝනයක් කියලා ලියන්න පුළුවන්. ඉතින් a ධන 5 සම්පූර්ණ ඝනයක් නම් ලියන්නේ අපිට ඒ ප්‍රසාරණය කරන්න නම් අවශ්‍ය අපි මෙහා ලියමු a වල සම්පූර්ණ ඝනය එකතු කිරීම 3 වතාවක් a වර්ග 5. ඒ කියන්නේ 3 වරක් 5 15යි a වර්ගය ධන 3 වතාවක් a වතාවක් 5 වර්ග 25යි. එහෙනම් 25 වරක් 3 75යි a ධන 5 ඝනය කියලා කියන්නේ 125යි. ඉතින් a ධන 5 ඝනය ප්‍රසාරණය කරාම පිළිතුරක් විදියට ආවේ මෙන්න මෙයාව. x ධන 3 ඝනය ප්‍රසාරණය කොට x සමානයි 2 x සමානයි 4 අවස්ථා සඳහා පිළිතුර සත්‍යාපනය කරන්න කියලා මට කියනවා. එතකොට x ධන 3 ඝනයක් නම් මම ප්‍රසාරණය කළ යුත්තේ මම එයා ප්‍රසාරණය කරාම මේ විදියට ලියන්නම්. x වල ඝනය ධන 3 වතාවක් x වර්ග 3 කියලා කියන්නේ 9යි x වල වර්ගය ධන 3 වතාවක් x වල වර්ගය x වතාවක් 3 වර්ගය කියලා කියන්නේ 3 වර්ගය 9යි 9 වරක් 3 27යි x ධන 9 ඝනය කියලා කියන්නේ 3 ඝනය කියලා කියන්නේ 3 වරක් 3 9 9 වරක් 3 27යි කියන එක. දැන් මෙයා බලමු x සමානයි 2 විට සත්‍යයක් වෙනවද කියලා.
x සමානයි 2 විදියට දැම්මොත් 2 ධන 3 3 ඝනය. ඒ කියන්නේ එක පැත්තකට එනවා 2 ධන 3 ඝනය විදියට. මේ පැත්තට එනවා 2 ඝනය ධන නම්බරක් 2 වර්ගය ධන 27 වරක් 2 ධන 27 කියලා. 2 ධන 3 කියන්නේ 5යි. 5 ඝනය කියලා කියන්නේ 125යි. එයා මේ පැත්තට සත්‍ය වෙනවාදි කියලා බලමු. 2 ඝනය 8යි. ධන 2 වරක් 4 4ක් 2 16යි. 16 වර 9 කියලා කියන්නේ 36යි. ධන 54ක් 2 කියන්නේ 24ක් 2 කියන්නේ 54 ධන 27. බලමු මේ සත්‍ය වෙනවාදි කියලා. මෙයා 125ක් බවට පත් වෙද්දී මෙතන එකතුව අපිට දාන්න පුළුවන් මේ 36ත් 54ට එකතු කරාම 60යි 30යි 90යි 90යි හරියටම 125ක් පෙන්눔 කරනවා. 1 සමානයි 1. එහෙමනම් x සමානයි 2 වෙන විට මෙයා සත්‍යාපනය වෙනවා. දැන් අපි බලමු x සමානයි 4 වෙන විටත් මෙයා සත්‍යාපනය වෙනවාද කියලා x වෙනකොට 4 ආදේශ කරලා. ඉතින් x වෙනකොට 4 ආදේශ නම් කරන්නේ 4 ධන 3 ඝනය සමාන වෙනවා. මම x වෙනකොට 4 දැම්මම 4 ඝනය ධන 9 වතාවක් 4 වර්ගය කියන්නේ ධන 27 වතාවක් 4 ධන 27 කියලා ලියන්න පුළුවන්. 4ත් 3ත් 7යි 7යි ඝනය අපිට ලියන්න පුළුවන් 343ක් කියලා. ඒ වගේම 4 ඝනය 4 ඝනය කියලා කියන 4ක් 4 16යි 16 වරක් 4 64ක් විදිහට අපිට ලියද්දී ධන 4 වර්ගය 16යි 16ව 9 144යි 27ක් 4 108ක් ඒ වගේම 27යි. එතකොට 343 මගේ වමාත පැත්තේදී මේ පැත්තේ එකතු විදියට මට එන්නේ 343ම තමයි 1 සමානයි 1යි. එහෙමනම් x සමානයි 4 අවස්ථාවටත් මේ සත්‍යාපනය වෙනවා කියලා අපිට පෙන්වුම් කරනවා. ඉතින් 6 වෙනි ගාන ගැන කතා කරනවා නම් ඝනායිත පිළිබඳ දැනුම භාවිතයෙන් දී ඇති සංඛ්‍යාත්මක ප්‍රකාශනවල අගය සොයන්නේ කියලා අපිට කියනවා. අපිට දීලා තියෙනවා 64 ඍණ 3 වතාවක් 16 ගුණ කිරීම 3 ධන 3 වතාවක් 4 ගුණ කිරීම 9 ඍණ 27. මෙයා මට ලියන්න පුළුවන් මේ ඝනායිත වල දැනුම භාවිතයෙන් 64 කියලා කියන්නේ 4 ඝන බලය එහෙනම් 4 අඩු කිරීම 27 කියලා කියන්නේ 3 ඝන බලය. එහෙමනම් 4 ඍණ 3 ඝන බලය මම ප්‍රසාරණය කරලා ලිව්වොත් ඇත්තටම මේ විදිහට තමයි පෙන්වන්න කරන්නේ. 4ක් 4 16 16ක් 4 23යි 64යි. ඒ වගේම 3 වරක් 3 9යි 9 වරක් 3 27යි කියන ප්‍රකාශයෙන් අනුකූලව. ඉතින් 4න් එකක් ගියාම 4න් 3ක් ගියාම 1යි. එකේ ඝනය එකම තමයි. එහෙනම් මෙහි පිළිතුර විදියට එක මට ලියන්න පුළුවන්. ඉතින් ඒ වගේම බලාපොරොත්තු වෙනවා තවත් ප්‍රකාශනයක් තියෙනවා. ඇත්තටම මේ සම්බන්ධව ගැන කතා කරත් මේ තියෙන්නේ 216 සහ 125 ඝන මූලයන්ගේ අන්තරය. ඉතින් 216 කියලා කියන්නේ 6 ඝනය. ඒ නිසා මම මෙයා ලියනවා 6 අඩු කිරීම 125 කියලා කියන්නේ 5 ඝනය. 6 ඍණ 5 ඝන බලය කියලා. ඉතින් එයා ප්‍රසාරණය කරාම ඉන්නේ මෙයා නම් මම මෙයා සුළු කරලා ලියන්නම්. 6න් 5ක් ගියාම 1යි. එකේ ඝනය කියන්නේ එකම තමයි. ඉතින් අවසාන පිළිතුර විදියට මට එකම තමයි ලැබුණේ. ඉතින් 7 වෙනි ගානත් සාකච්ඡා කරොත් පහත දැක්වෙන එක් අගය ද්විපද ප්‍රකාශනයක ඝනායිතයක් ලෙස ලියා සොයන්න කියලා කියනවා. 21 බොහෝ දුරට ඔබට අපහසු වෙයි ඝන ප්‍රසාරණයක් කිරණ එක. නමුත් අපි ඒ පහසුව සඳහා අපි දන්නා අගයන් දෙකක එකතුවක් විදියට ලියාගමු. මම 21 ලියා ගන්නම් 20 ධන 1 විදියට 20 ධන 1 ඝනයක් විදියට. එහෙමනම් 20 ඝනය ධන 3 වතාවක් 20 වර්ගය 1. ඉතින් 23 වතාවක් 20 වර්ගය කියන්නේ 20 වර්ගය 400යි. 400ව 3ක් 1200යි. 1200කින් ගුණ කරාම 1200ම තමයි. ඒ වගේම 3 වතාවක් 1 වර්ගය 1යි 23. ඒතර 60ක් විදියට මෙයා දාන්න පුළුවන් ධන 1.
20 වර්ගයේ විදියට අපිට ලියන්න 20 ඝනය කියලා කියන්නේ 8යි. තව බිංදු 1යි 2යි 3ක් ලියන්න පුළුවන් 1260ක් සහ 1ක්. ඉතින් මට මෙයා ලියන්න පුළුවන් 9261ක් විදියට. ඒ විදියට මම බලමු 102 ඝන බලයත් ප්‍රසාරණය කරලා 102 ඝනය මට මෙයා ලියන්න පුළුවන් 100 එකතු කිරීම 2 ඝනයක් විදියට. ඉතින් එහෙනම් ඝනයක ප්‍රසාරණය ප්‍රයෝගික කරගනිමින් මම මෙයා ලියන්නම් 100 ඝනය එකතු කිරීම 3 වතාවක් 100 වර්ගය වතාවක් 2 3 වරක් 2 කියලා කියන්නේ 6යි. 6 වතාවක් 100 වර්ගය ධන 3 වතාවක් 100 300යි 300 වතාවක් 2 වර්ගය ධන 2 ඝනය කියන්නේ 8යි. ඉතින් මට මෙයා ලියන්න පුළුවන් 1.6ක් කියලා 100 ඝනය විදියට. එහෙනම් 1.6යි ධන 6.4යි ධන 4 3 12යි බිංදු 2යි ධන 8 කියලා ලියන්න පුළුවන්. ඉතින් මෙයා අපි එකතු කරලා බලමු. මට ලියන්න පුළුවන් 1,61,208ක් කියලා. ඒ විදිහට 17 ඝනයත් 98 ඝනයත් ප්‍රසාරණය කරලා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඉතින් ඉතිරි අභ්‍යාසයකිනුත් සාකච්ඡා කරන්න තිබ්බේ ඒ වගේ මාතෘකාවක් සම්බන්ධවම තමයි. ඉතින් ඊට පස්සේ තියෙනවා පැත්තක දිග 2යි ඒරින 5 සෙන්ටිමීටර ඝනකයක පරිමාව ඒ ඇසුරින් සොයන්න කියලා. ඝනකයක පරිමාව අපි දන්නවා දිග පළල උසගේ ගුණ කරාම එනවා කියලා. නමුත් ඝනකයක පැත්තක දිග සමාන නිසා මට මෙයා ලියන්න පුළුවන් 2යි ඒරින 5 සම්පූර්ණ ඝනයක් විදියට. එහෙමනම් මෙයා පද තුනක් විදියට ගුණ කරන්න ප්‍රමාණවත්. නමුත් අපි දන්නවා ඝනායතයක ප්‍රසාරණය කොහොමද කියලා. ඉතින් ඒක අපිට ලියන්න පුළුවන් 2යි a වල ඝනය අඩු කිරීම 3 වතාවක් 4යි a වර්ග ගුණ කිරීම 5 එකතු කිරීම 3 වතාවක් 2යි a ගුණ කිරීම 25 අඩු කිරීම 125 කියලා. ඉතින් මම මෙයා තවදුරටත් සුළු කරොත් 2 ඝනය 8යි a වල ඝනය අඩු කිරීම 4 වරක් 3 12යි 12 වරක් 5 60යි a වල වර්ගය එකතු කිරීම 3 වරක් 2 6යි 6 වරක් 25 කියන්නේ 150යි a අඩු කිරීම 125 කියලා ලියන්න පුළුවන්. එහෙමනම් ওই පැත්තක දිග 2යි ඒරින 5 වෙච්ච ඝනකයක පරිමාව මට මෙන්න මේ විදිහට ලියන්න පෙන්වුම් කරන්න පුළුවන්. ඉතින් 9 වෙනි ගානත් මම හදන්නම්. හිතුවට පස්සේ තේරෙවි ඔයගලන්ට මොකද්ද මේ අපි ඇත්තට මේ සාකච්ඡා කරේ කියලා. x ඝනය ඍණ 3y x වර්ග y ධන x 3y xy වර්ග ඍණ y ඝනය යන ඝනායතයක් ලෙස ලියා දක්වා එනයින් 25 ඝනය අඩු කිරීම 3 වතාවක් 25 වර්ගය ගුණ කිරීම 23 ධන 3 වතාවක් 25 ගුණ කිරීම 23 වර්ගය අඩු කිරීම 23 ඝනය ඉලිය අගය සොයන්න කියලා කියනවා. ඉතින් දැන් අපිට පෙන්눔 කරනවා ඇත්තේ මේ මොකද්ද මේ ලියලා තියෙන්නේ. දැන් අපි මේ ඇත්තට මෙච්චරලා සාකච්ඡා කරපු ප්‍රකාශනයක්ම නේද මේ තියෙන්නේ කියලා. මහා පරිමාණ ප්‍රකාශනයක් වගේ දුරණි පෙරුණට මෙය අපිට තවදුරටත් සුළු කරන්න පුළුවන් සීමාවේ තියෙනවා කියන එක තේරෙනවා ඇති. ඉතින් මේ තියෙන්නේ ඇත්තටම 25යි ඝනය. මේ x වෙනුවට දාලා තියෙන්නේ 25, y වෙනුවට දාලා තියෙන්නේ 23 නේද? මේ එය නේද මේ පැහැදිලිව පෙන්눔 කරලා තියෙන්නේ. ඉතින් ඝනායතයක ප්‍රകൃතියක් ඉස්සෙල්ලියා අපිට අගය සොයන්න කියලා තමයි කියන්නේ. ඉතින් මම මෙයා පහසුවෙන්ම ලියන්නම් 25 අඩු කරන්නම් 23න් ඒ වගේම යාගේ ඝනය කියලා. ඉතින් 25න් 23ක් ගියාට පස්සේ පහසුවෙන්ම මට දෙකක් එනවා. දෙකේ ඝනය කියන්නේ 2 වරක් 2 4යි 4 වරක් 2 8යි කියලා. මෙන්න මෙහි පිළිතුර මහා විශාල අගයක් වගේ පෙවුනත් අපිට පහසුවෙන් 8යි කියලා ගන්න පුළුවන් ওই ඝනායතයක වර්ගය.
මේ ප්‍රසාරණයෙන්. ඉතින් 10 ශ්‍රේණිය අපිට ඔන්න ඔක තමයි සමා වෙන්නේ 11 ශ්‍රේණිය ඔක තමයි අපිට කතා කරන්න තිබ්බේ 10 ශ්‍රේණියේ දැනුමත් භාවිතයෙන් 10 ශ්‍රේණිය අපිට තිබ්බා යම් කිසි පද දෙකක වර්ගයක් ප්‍රසාරණය කරන විදිය සාකච්ඡා කරන්න. දැන් අපිට තිබ්බා 11 ශ්‍රේණියේ පද දෙකක ඝන ප්‍රසාරණයක් මොකක්ද වෙන්නේ කියලා සාකච්ඡා කරන්න. ඉතින් ඒ දැනුවත් මේ දැනුවත් භාවිතා කරගෙන ඔබට තේරෙනවා ඇති පුතේ දැන් ඔබ ඉන්නේ 11 ශ්‍රේණියේ. ඔබ දැන් විභාග කඩයිමක ඉන්න කෙනෙක්. බොහෝ දුරට මේ වීඩියෝ එක බලනවා නම් ඔබට තියෙන බොහෝ දුරට කෙටි කාලයක් ඇත්තේ ඔබේ සාමාන්‍ය පෙළ විභාගයට. ඉතින් සාමාන්‍ය පෙළ විභාගය ගැන කතා කරද්දී ඒ සඳහා අත්‍යවශ්‍යම වන කොටසක් තමයි මේ වර්ග කියන්නේ පද දෙකක වර්ගය සහ පද දෙකක ඝනය ප්‍රසාරණය ඇත්තීසෙම වැදගත් වෙනවා. ඒ සාමාන්‍ය පෙළෙන් නිමා වෙන්නේ නැහැ. උසස් පෙළදී වෙනම පාඩමක් ඔබ සංයුක්ත ගණිතය ඉගෙන ගන්නවා නම් උසස් පෙළේදී වෙනම පාඩමක් බහුපද කියන පාඩම යටතේ සහ වර්ගජ ප්‍රකාශන කියන පාඩම යටතේම ඔබට මේ සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන්. ඊට වඩා වැඩි තුල පුළුල් අධ්‍යයනයක්. ඉතින් ඒත් එක්කම මට කියන්න තියෙන ඉතින් මේක හොඳින් අධ්‍යයනය කරන්න. ඒ වගේම බොහෝ ළමයි පටලවා ගන්න තැනක් තියෙනවා. ධන ඍණ මාරු වෙන අවස්ථා සහ තුනෙන් ගුණ කරන්න තියෙන අවස්ථාවන් අමතක කරන මගහරන අවස්ථා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මම නැවතත් සාරාංශගත කරණයක් විදියට මෙයා ගැන කතා කරොත් අපි මේ විදියට ලියමු. A ධන B ගේ වර්ගය ලියන්න පුළුවන් A වර්ගය ධන 2A B ධන B වර්ගය කියලා. A ඍණ B ගේ වර්ගය ගැන කතා කරොත් අපිට ලියන්න පුළුවන් A වර්ගය ඍණ 2AB ධන B වර්ගය කියලා. A ධන B ගේ සම්පූර්ණ ඝනය ගැන කතා කරොත් අපිට ලියන්න පුළුවන් A ඝනය ධන 3A වර්ග B ධන 3AB වර්ග ධන B ඝනය කියලා. ඒ වගේම A ඍණ B ගේ සම්පූර්ණ ඝනය ගැන කතා කරනවා නම් අපිට ලියන්න පුළුවන් A වල ඝනය අඩු කිරීම 3යි A වර්ග B එකතු කිරීම 3යි AB වර්ග අඩු කිරීම B වල ඝනය කියලා. ඉතින් ඔන්න ටික තමයි අපි සාරාංශගතව කිව්වොත් මේ පාඩම යටතේ කතා කරන්න තිබ්බේ. ඉතින් අපි මේ 11 ශ්‍රේණියේ 6 වෙනි පාඩම යටතේ තමයි මේ සාකච්ඡාව තව දුරටත් කරගෙන ගියේ. ඉතින් ඔබට තව ඉතිරිව තියෙනවා තව අභ්‍යාසයන් ඉතුරු වුණා නම් ඒව සාකච්ඡා කරන්න. යාළුවොත් එක්ක මේ වගේ අධ්‍යයනයක් කරලා බලන්න. ඒ වගේම තව පෙළ පොත් තව පොත්පත් පරිශීලනය කරන්න. අධ්‍යාපනය කළ තියෙන්නේ හඹාගෙන යා යුතු දෙයක්. ඒ ඔබ හඹාගෙන යනවා නම් ඔබට අධ්‍යාපනයේ ඉනිපෙත්තටම ගමන් කරන්න පුළුවන් ඒ කියලා අපි විශ්වාස කරනවා. ඉතින් තව දුරටත් මේව සාකච්ඡා කරන්න. ඉතින් අපි මේ කතා කරේ 11 ශ්‍රේණිය 6 වෙනි පාඩම යටතේ මොනවද අපිට කතා කරන්න තිබ්බේ කියලා. 10 ශ්‍රේණියේ දැනුමත් 11 ශ්‍රේණියේ දැනුමත් අපි තව දුරටත් මතක් කරගත්තා. ඉතින් අද අපි නවතින්න තමයි සූදානම. තවත් පාඩමකින් අපි හමු වෙමු. මේ පාඩම් දෙක Teach Me Online වැඩසටහනත් එක දිගින් දිගටම ඉන්න කියලා ඉල්ලීමක් කරමින් අදට අපි නවතිනවා. 11 ශ්‍රේණියේ තවත් පාඩමක් සමගින් අපි හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අදට නවතිනවා. එතෙක් ඔබට සුබ දවසක්.